අයිබෝවන් පුතේ අපි වගකීම් කියන කොටසෙන් තමයි අද ආරම්භ කරන්න හදන්නේ. වගකීමක් කොහොමද අපි නිර්වචනය කරන්නේ? වගකීමක් නිර්වචනය කරද්දී තියෙන ලක්ෂණ මොනවද? මේවා ගැන තමයි අපි අද සාකච්ඡා කරන්න හදන්නේ. මේක ගිය සතියේ අපි කරා. නමුත් මම අද ආයෙ මෙතනින් වැඩ පටන් ගන්නම්. මේකේ ප්‍රශ්න ගොඩක් කරන්න තියෙනවා. ඉතින් ඒ නිසා මම අද මෙතනින් වැඩ පටන් ගන්නම්. වගකීමක් කියලා කියන්නේ මොකක්ද? අතීත ගනුදෙනුවක හෝ සිද්ධියක ප්‍රතිඵලයක් ලෙස ඇතිවන ආර්ථික සම්පත් පවරා දීම සම්බන්ධයෙන් ව්‍යාපාර ඒකකයේ සතු වර්තමාන බැඳීමකට අපි කියනවා වගකීමක් කියලා. ඒ අනුව වගකීමක ලක්ෂණ තුනයි. එකක් අතීත ගනුදෙනුවක හෝ සිද්ධියක ප්‍රතිඵලයක් ලෙස ජනිත වීම. දෙක ආර්ථික සම්පත් පවරා දීමක් සිදු වෙනවා. පවරා දීම. එතකොට බැඳීම निराකරණය කරද්දී ආර්ථික සම්පත් පවරා දීමක් සිදු වෙනවා. තුන්වෙනි එක වර්තමාන බැඳීමක්. වර්තමාන බැඳීමකි. මේක තමයි වගකීමක ලක්ෂණ තුන. ඒ අනුව වගකීම නිදහස් කිරීමට හැකි කාලය පදනම් කොටගෙන කොටස් දෙකකට වර්ග කරනවා. ඒ කොටස් දෙක තමයි ජංගම නොවන වගකීම, ජංගම නොවන වගකීම, අනිත් එක තමයි ජංගම වගකීම. ජංගම වගකීම. මේක ගිය සතියේ කරා. මම හිතනවා මේකෙන් ප්‍රශ්නත් අපි කරා. හරි. එතකොට අද අපිට තියෙන්නේ හිමිකම කියන එක. අපිට හිමිකම් කියන එක තමයි ඉගෙන ගන්න තියෙන්නේ. අපි හිමිකම කියන තැනින් පටන් ගමු. ගිය සතියේ අපි වගකීම කියන එක කරා. අද අපි හිමිකම කියන තැනින් ආරම්භ කරමු. දැන් ඔබ හිමිකම පිළිබඳ නිර්වචනය ගැන ඉගෙන ගද්දී ඔබ O level කොමර්ස් කරපු දරුවෙක් නම් හිමිකම යනු කුමක්ද කියන එක පිළිබඳ නිර්වචනයක් හදාගෙන ඇති. නමුත් ඔබ A level සිසුවෙක් වශයෙන් හිමිකම නිර්වචනය කරද්දී ඒ අපිට ඕන ලක්ෂණ දාලා නිර්වචනය කරන්න බෑ. අපි නිර්වචනය කරනකොට ඒ හිමිකමේ නිර්වචනයට අන්තර්ගත විය යුතු යම් කිසි දෙයක් තියෙනවා නම් අපි ඒ කරුණු මේකට ඇතුළත් කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි හිමිකම නිර්වචනය කරන්න ඕනේ ව්‍යාපාරයක තියෙන වත්කම්, ව්‍යාපාරයක තියෙන වගකීම්, මේ වත්කම් වලින් වගකීම් අඩු කරලා මේ තියෙන වෙනස හිමිකම ලෙස අපි හඳුනා ගන්න අවශ්‍යයි. එතකොට අපි කොහොමද හිමිකම නිර්වචනය කරන්නේ? හිමිකම කියලා කියන්නේ අස්තිත්වයක කියලා කියන්නේ ව්‍යාපාරයක කියන එක. ව්‍යාපාරයක වත්කම් වලින් බාහිර වගකීම් අඩු කළ පසු ඉතිරි වන වත්කම් සම්බන්ධයෙන් පවතින ඇල්මයි. එහෙම නැත්නම් ව්‍යාපාරයක වත්කම් වලින් බාහිර වගකීම් අඩු කළ පසු වත්කම් වල ඉතිරි වන ඇල්මයි. ඒකට අපි කියන්නේ හිමිකම කියලා. එතකොට හිමිකමේ නිර්වචනය තමයි ওই විදිහට එන්නේ. ඊළඟට ව්‍යාපාරවල ස්වභාවය අනුව හිමිකම සකස් වන ආකාර වෙනස්. හරි. තනි පුද්ගල ව්‍යාපාරයක හිමිකම සකස් වන විදිහ, හවුල් ව්‍යාපාරයක හිමිකම සකස් වන විදිහ, සමාගමක හිමිකම සකස් වන විදිහ එකිනෙකට වෙනස් ස්වරූපයක් ගන්නවා. දැන් තනි පුද්ගල ව්‍යාපාරයක නම් හිමිකම හැදෙන්නේ කොහොමද? තනි පුද්ගල ව්‍යාපාරයක හිමිකම හැදෙන්නේ ආරම්භක ප්‍රාග්ධනය. ඒ කියන්නේ මුලින්ම යොදවලා තියෙන මුදල එකට අමතර ප්‍රාග්ධන එකතු කරලා ගැනිලි අඩු කරලා ලාභය එකතු කරනවා. මේ ගැනිලි කියන්නේ මොකක්ද? ගැනිලි කියන්නේ අයිතිකරු රැගෙන යම් සිදු කරනවා නම් ඒවා අපි
ගැනිලි ලෙස දකිනවා. ලාභය කියන්නේ මොකක්ද? ලාභය කියන්නේ ආදායන් සහ වියදම් අතර වෙනස. එතකොට ආරම්භක ප්‍රාග්ධනය කියන්නේ ඒ කියන්නේ ව්‍යාපාරය පටන් ගන්න වෙලාවේ මුලින්ම යොදවලා තියෙන මුදලට තමයි අපි කියන්නේ ආරම්භක ප්‍රාග්ධනය. එතකොට අමතර ප්‍රාග්ධනය කියන්නේ අමතර ප්‍රාග්ධනය කියන්නේ ව්‍යාපාරයේ පවත්වාගෙන යන විටදී අතිරේකව යොදවන මුදලට තමයි අපි කියන්නේ අමතර ප්‍රාග්ධනය. එතකොට තනි පුද්ගල ව්‍යාපාරයක හිමිකම සකස් වන විදිහ තමයි මේ පැහැදිලි වෙන්නේ. ඊළඟට හවුල් ව්‍යාපාරයක් ගත්තම හවුල් ව්‍යාපාරයක හිමිකම හැදෙන්නේ ප්‍රාග්ධන ගිණුම. ඒක ඔබ දන්නේ නැහැ. ඔබ 12 ශ්‍රේණියේදී තමයි ප්‍රාග්ධන ගිණුම ගැන ඉගෙන ගන්නේ. ජංගම ගිණුම ධන සංචිත. සාමාන්‍ය සංචිත නොසලකා හැරියොත් ප්‍රාග්ධන ගිණුම සහ ජංගම ගිණුම කියලා අපිට ලියන්න පුළුවන්. මොකද හවුල් ව්‍යාපාරවල සංචිතක් තියෙනවා. නමුත් අපි විශේෂයෙන් කතා කරන්නේ ප්‍රාග්ධන ගිණුම සහ ජංගම ගිණුම එකතුව. සීමිත සමාගමක නම් කොටස් ප්‍රාග්ධනය ධන සංචිත. කොටස් ප්‍රාග්ධනය ධන සංචිත කියන එකෙන් තමයි සීමිත සමාගමක හිමිකම සකස් වෙන්නේ. දැන් මම මේ කියලා දුන්න කරුණු කාරණා ඔයාලට පැහැදිලි කරන්න හදන්නේ. බලමු අපි ওই ටික පැහැදිලි කරගන්න විදිය. හොඳයි. දැන් මම ওই කියලා දුන්න ටික පැහැදිලි කරන්න හදන්නේ. මුලින්ම මම හිමිකම කියන එක අදහස එහෙම නැත්නම් නිර්වචනය ඉදිරිපත් කරන්නම්. දැන් ඔබ ඒ ගැන පුංචි අවබෝධයක් ලබා ගන්න ඕනේ. හිමිකමේ අදහස එහෙම නැත්නම් නිර්වචනය. මොකක්ද හිමිකම කියලා කියන්නේ? හිමිකම කියලා කියන්නේ ව්‍යාපාරයක තියෙන මුළු වත්කම් වලින් බාහිර වගකීම් අඩු කළාට පසු ලැබෙන ශේෂයට තමයි අපි කියන්නේ හිමිකම් කියලා. වත්කම් වලින් බාහිර වගකීම් අඩු කළාට පස්සේ ලැබෙන ශේෂයට තමයි හිමිකම කියන්නේ. එතකොට ඒක පැහැදිලි කරන්නේ ව්‍යාපාරයේ මුළු වත්කම් වලින් බාහිර වගකීම් අඩු කළ පසු ඉතිරිවන වත්කම් සඳහා ඇල්මයි. එතන ඇල්මයි කියලා කියන ඒක කාටද අයිති කියන එක. ඉතිරවන වත්කම් අයිති කාටද? අයිතිකරුටනේ. ඒ කියන්නේ හිමිකම. ඉතිරවන වත්කම් සඳහා ඇල්මයි. ඒ කියන්නේ මුළු වත්කම් වලින් බාහිර වගකීම් අඩු කරාට පස්සේ යම් ශේෂයක් ඉතුරු වුණා නම් ඒක අයිතියක් ඒකේ ඇල්මක් තියෙන කාටද? ඒක තමයි හිමිකම. එතකොට එහෙම ඇල්මක් ඇති වෙන්නේ කාටද? අයිතිකරුට. අපි සරලව ඒක බලමු. මුළු වත්කම් 100ක් කියලා හිතන්න. බාහිර වගකීම කියන්නේ පිටස්තර මිනිස්සුන්ට ගෙවන්න තියෙන මුදල්. හරි. බාහිර වගකීම් කියලා කියන්නේ පිටස්තර මිනිස්සුන්ට ගෙවන්න තියෙන මුදල්. හරි. අපි ඒක 40ක් කියලා දාමු. එතකොට හිමිකම කීයද? 60යි. එතකොට ඒ කියන්නේ 100න් 40ක් අඩු කරාට පස්සේ ඒ ඉතුරු වන 60 අයිතිය තමයි හිමිකම කියලා කියන්නේ. ඒ ඉතුරු වන 60ට කවුද ඇල්මක් දක්වන්නේ? අයිතියක් දක්වන්නේ. ඒකට තමයි හිමිකම කියන්නේ. ඒතර හිමිකම කියන්නේ හැම වෙලාවෙම වත්කම් වලින් වගකීම් අඩු කළාට පස්සේ ලැබෙන ශේෂය. සරලව කිව්වොත් ඒකයි. හරි. දැන් මේ හිමිකම ගැන ගත්තම මේ හිමිකම සකස් වන විදිය ව්‍යාපාරයෙන් ව්‍යාපාරයට වෙනස්. මේ ව්‍යාපාරය කියන එක තමයි උතන අස්තිත්වයක කියලා පැහැදිලි කරලා තියෙන්නේ. ඒතර ව්‍යාපාරයට හිමිකම අපි සකස් කරන විදිය වෙනස්. දැන් තනි පුද්ගල ව්‍යාපාරයක හිමිකම හැදෙන්නේ කොහොමද?
ඔබ දැනගන්න අවශ්‍යයි තනි පුද්ගල ව්‍යාපාරයක් කියලා කියන්නේ අයිතිකරුවන් එක්කෙනයි ඉන්නේ. දැන් අපි ගත්තොත් අපිට S2කට පේන සිල්ලර වෙළඳසැලක අයිතිකරුවෙක් ඉන්නවා. තනි පුද්ගල ව්‍යාපාරය. පොත් අලෙවි සාප්පුවක එක අයිතිකරුවෙක් ඉන්නවා. අන තනි පුද්ගල ව්‍යාපාරය. බෙහෙත් ශාලාවක ඒකේ අයිතිව එක්කෙනෙක් ඉන්නවා. අන්න තනි පුද්ගල ව්‍යාපාරය. සංචාරක නිකේතනයකට එක්කෙනෙකුට අයිතිව තියෙනවා. අන්න තනි පුද්ගල ව්‍යාපාරය. හරි. උපකාරක පන්ති සපේන ආයතනයක් එක පුද්ගලයෙකුට අයිතිව තියෙනවා. අන්න තනි පුද්ගල ව්‍යාපාරය. ඒතකොට තනි පුද්ගල ව්‍යාපාරයක් කියලා කියන්නේ අයිතිය එක පුද්ගලයෙක් සතු ව්‍යාපාරයක්. එතකොට ඒ ව්‍යාපාරයේ හිමිකම හොයන විදිහ ගත්තම ඒ ව්‍යාපාරයේ හිමිකම අපි සකස් කරගන්නේ මෙන්න මේ විදිහට. තනි පුද්ගල ව්‍යාපාරයක හිමිකම සකස් කරගන්නේ මෙන්න මෙහෙමයි. අපි ඉස්සල්ලාම අයිතිකරු යොදවන මුදල අපි මේකට කියනවා ආරම්භක ප්‍රාක්තනය. ඕනම කෙනෙක් ව්‍යාපාරයක් පටන් ගද්දී මුලින්ම යොදවන සල්ලි ටිකට තමයි අපි කියන ආරම්භක ප්‍රාක්තනය. හිතන්න ඔබ සිල්ලර වෙළඳසැලක් පටන් ගත්තා කියලා. ඒකට ඔබ ළඟ තිබ්බ යම් මුදලක් යෙදුවා නම් අන්න ඒකට අපි කියන ආරම්භක ප්‍රාක්තනය. ඊළඟට ඒ සිල්ලර වෙළඳසැල පවත්වාගෙන යද්දී අතරමැදිව අවශ්‍ය වෙනවා නම් යම් මුදල් ඒ මුදල් යොදවන එකට අපි කියන අමතර ප්‍රාක්තනය. අතරමැදිව අවශ්‍ය වෙන මුදල් තියෙනවා නම් අපි ඒවා යොදවන එක අපි දකින්නේ අමතර ප්‍රාක්තනය. දැන් ආරම්භක ප්‍රාක්තනයට අමතර ප්‍රාක්තනය එකතු කරන්න. එහෙම වුණාම තමයි අර හිමිකම කියන එක සකස් වෙන්නේ. හිමිකම. ඒ වගේම අයිතිකරු යම් හේතු මත ව්‍යාපාරයෙන් Tamanගේ පාවිච්චියට භාණ්ඩ අරන් යනවා. මුදල් අරන් යනවා. දැන් ඔබ හිතන්න සිල්ලර වෙළඳසලක් නම් අයිතිකරු gedara ඉවුම් පියුම් කටයුතු සඳහා සිල්ලර වෙළඳසැලෙන් සීනි ටිකක් ඊළඟට අල ටිකක් ලූණු ටිකක් ඒ වගේම පරිභෝජනය සඳහා කිරිපිටි ටිකක් මිලදී ගැනීමක් කරනවා. Tamanගේ වෙළඳසැලෙන්ම ගෙදරට භාණ්ඩ ටිකක් ලබා ගන්නවා. එතකොට මේක ගැනීමක් ලෙස තමයි අපි දකින්නේ. ඊට අමතරව Tamanගේ ව්‍යාපාරයෙන් Tamanගේ දරුවගේ පන්ති ගාස්තු ගෙවන්න පුළුවන්. අපි ඒක දකින්නේ ගැනීමක් ලෙස. සමහර විට Tamanගේ ව්‍යාපාරයේ තියෙන ආදායමෙන් ගෙදර විදුලි වියදම ගෙවන්න පුළුවන්. ඒක අපි දකින්නේ ගැනීමක්. ඒතර ගැනීලි කරන්න හිමිකම අඩුවීමක් තමයි සිදුවෙන්නේ. ඒතර ගැනීලි කියන්නේ මොකක්ද? ගැනීලි කියන්නේ අයිතිකරු භාණ්ඩ හෝ මුදල් ලෙස ව්‍යාපාරයෙන් කරන රැගෙන යෑම තමයි ගැනීලි ලෙස දකින්නේ. ඊළඟට ලාභයක් තියෙනවා නම් ඒ ලාභය එකතු වෙනවා. ලාභයක් තියෙනවා නම් ලාභය එකතු වෙනවා. එතකොට තනි පුද්ගල ව්‍යාපාරයක හිමිකම හැදෙන්නේ මේ විදිහට. ආරම්භක ප්‍රාග්ධනයට අමතර ප්‍රාග්ධන එකතු වෙලා ගැනීලි අඩු වෙලා ලාභය එකතු වෙනවා. එහෙනම් මේක අපි සමීකරණයක් විදිහට දැම්මොත් තනි පුද්ගල ව්‍යාපාරයක හිමිකම හැදෙන විදිය තනි පුද්ගල ව්‍යාපාරයක හිමිකම සකස් වන විදිය හිමිකම හැදෙන්නේ ආරම්භක ප්‍රාග්ධනය ධන අමතර ප්‍රාග්ධනය ඍණ ගැනිලි ධනලාභය. එතකොට මේක ඔබ පාඩම් කරගන්න ඕනේ. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ හදද්දී මේ සකස් වෙන ක්‍රමය ඉතාමත් වැදගත්. මේකට අනුව තමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ හිමිකම පෙළගස්සන්නේ. ඒ නිසා මේක පාඩම් කරගන්න අවශ්‍යයි. ඊළඟට අපි අලුත් දෙයක් ඉගෙන ගන්නවා. ඒ තමයි හවුල් ව්‍යාපාරයක කොහොමද හිමිකම හැදෙන්නේ? හවුල් ව්‍යාපාරයක. දැන් හවුල් ව්‍යාපාරයක් කිව්වම ඔබට මතක් වෙන්න ඕනේ
එක පුද්ගලයෙක් ඉන්න ව්‍යාපාරයක් නෙවෙයි අවම පුද්ගලයෝ දෙදෙනෙක් ඉන්න ව්‍යාපාරයක්. ඒ කියන්නේ එකට එකතු වෙලා පුද්ගලයන් කරන ව්‍යාපාර අපි දකිනවා හවුල් ව්‍යාපාර. දැන් ඔබ දැකලා ඇති සමහර ව්‍යාපාර සහෝදරයෝ එකතු වෙලා එකට කරනවා. ඒවා හවුල් ව්‍යාපාර. සමහර ව්‍යාපාර ස්වාමි පුරුෂයයි භාර්යාවයි දෙන්න එකට එකතු වෙලා කරනවා. ඒවා හවුල් ව්‍යාපාර. සමහර විට තමන් දන්න යාළුවෙක් එක්ක එකට එකතු වෙලා ව්‍යාපාර කරනවා. ඒවා අපි දකිනවා හවුල් ව්‍යාපාර. එතකොට දැන් මේ හවුල් ව්‍යාපාරයක අයිතිය කොහොමද අපි හොයන්නේ? හවුල් ව්‍යාපාරයක හවුල්කරුවෙකුට තියෙන අයිතිය අපි කොහොමද හඳුනාගන්නේ? මේක මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය හදද්දී ඉතාමත් වැදගත්. හවුල් ව්‍යාපාරයක හවුල්කරුවන්ට තියෙන අයිතිය හෙවත් හිමිකම අපි හඳුනගන්නේ මෙන්න මෙහෙමයි. හිමිකම සමානයි ප්‍රාග්ධන ගිණුම. මේ ප්‍රාග්ධන ගිණුම කියන එකේ තේරුම තමයි හවුල්කරුවන් හවුල් ව්‍යාපාරයේ පටන් ගන්න සල්ලි යොදවලා තියෙනවා නම් ඒ යොදවපු සල්ලි තියෙන්නේ මේ ප්‍රාග්ධන ගිණුමේ. ඒතර ප්‍රාග්ධන ගිණුම කියන්නේ ඒකයි. ඒකට එකතු කරනවා ජංගම ගිණුම. ජංගම ගිණුම කියන්නේ හවුල්කරුවන් හවුල් ව්‍යාපාරය තුළ කටයුතු කරනකොට ඒ බිහිවන ලාභය තියෙනවනේ. ඒ ලාභ අලාභ සටහන් වෙලා තියෙන ගිණුම ජංගම ගිණුම මිට අමතරව ජංගම ගිණුමේ තුල තව ගොඩක් අයිටම් සටහන් වෙනවා. කෙසේ හෝ හවුල්කරුවන්ගේ කෙටි කාලීන හිමිකම වාර්තා වෙන්නේ හැම වෙලාවකම ජංගම ගිණුම තුල. ඒ අනුව හවුල් ව්‍යාපාරයක හිමිකම සකස් වෙන්නේ කොහොමද? ප්‍රාග්ධන ගිණුම ධන ජංගම ගිණුම කියලා. හරි. ඊළඟට අපි බලමු දැන් මේක ලියා ගන්න ඕනද කියලා ළමෙක් අහනවා. මේක ඇත්තටම ටියුට් එකේ තියෙනවා මේ නෝට් එක. මම පැහැදිලි කරන එක කරන්නේ. ඔයාලා අහගෙන ඉඳලා තේරුම් ගන්න. හරි. තනි පුද්ගල ව්‍යාපාරයක හිමිකම හැදෙන්නේ මෙහෙමයි, හවුල් ව්‍යාපාරයක මෙහෙමයි කියලා අහගෙන ඉඳලා තේරුම් ගන්න. මොකද අපිට ගොඩාක් ප්‍රශ්න මේකෙන් කරන්න තියෙන එකයි ඈ. ඊළඟ එක සමාගමක. අපි බලමු සමාගමක කොහොමද හිමිකම හැදෙන්නේ? සමාගමක හිමිකම හැදෙද්දී ඒකේ හිමිකම හැදෙන්නේ කොටස් ප්‍රාග්ධනය ධන සංචිත. දැන් ළමයිනි ඔයාලා දන්නේ නැහැ කොටස් ප්‍රාග්ධනය කියන්නේ මොකක්ද සංචිත කියන්නේ මොකක්ද කියලා. ඇත්තටම මෙතනදී ඒක ඉගෙන ගන්න හදන්න එපා. ඇයි 13 ශ්‍රේණියේ කාලච්ඡේද 90ක පාඩමක් තමයි මේ. කාලච්ඡේද 90ක් ආසන්න වශයෙන් පැය 90ක විතර කාලයක්නේ. මං හිතන්නේ ඇගීම් ටිකත් එක්කම හරි. එතකොට පැය 90ක වගේ කාලයක් නම් ඒ කාල සීමාව තුළ ඉගෙන ගන්න තියෙන දෙයක් ඔබ මෙතනදී විනාඩි 5න් 10න් ඉගෙන ගන්න හදන්න එපා. මෙතනදී හිමිකම සකස් වෙන අයිටම් දෙක විතරක් පාඩම් කරගන්න. ඒ අයිටම් දෙක තමයි කොටස් ප්‍රාග්ධනීය ධන සංචිත. කොටස් ප්‍රාග්ධනීය ධන සංචිත. එතකොට සමාගමක හිමිකම හැදෙන්නේ ඔන්න ඔය විදිහට. හරි. ඊළඟට දැන් අපි තේරුම් ගන්න ඕනේ එහෙනම් හිමිකම ගැන කතා කරනකොට හිමිකම කොහොමද අදහස් කරන්නේ? වත්කම් වලින් වගකීම් අඩු කරාට පස්සේ ලැබෙන ශේෂයට තමයි හිමිකම කියලා කියන්නේ. එහෙනම් ඔබ මේ දේවල් පාට කරගන්න ඕන. අස්තිත්වයක වත්කම් වලින් බාහිර වගකීම් අඩු කළ පසු වත්කම් සඳහා ඉතිරිවන ඇල්මයි නැත්නම් වත්කම් වල ඉතිරිවන ඇල්මයි ඊළඟ හිමිකම තනි පුද්ගල ව්‍යාපාරයක කොහොමද ගණනය කරන්න කියන එක හයිලයිට් කරගන්න ඕනේ. හවුල් ව්‍යාපාරයක ගණනය කරන්න කොහොමද කියලා හයිලයිට් කරන්න ඕනේ. සමාගමක හිමිකම හැදෙන හැටි හයිලයිට් කරගන්න ඕනේ. දැන් අපි මේ දැනුමෙන් ප්‍රශ්න කීපයකට උත්තර ලියන්න හදන්නේ. හරි. ඊට කලින් තව පොඩි දේවල් කීපයක් අපිට ඉගෙන ගන්න තියෙනවා. ඊළඟට අපි ප්‍රශ්න වල උත්තර ලියන්න යනවා. ඒ තමයි හිමිකම සහ වගකීම අතර තියෙන වෙනස. හරි. පළවෙනි වෙනස තමයි හිමිකම තුල පැහැදිලි කරන්නේ අයිතිකරු, වගකීම තුල නියෝජනය කරන්නේ අයිතිකරු නෙවෙයි. අන්න පළවෙනි වෙනස්කම. හිමිකම සහ වගකීම අතර තියෙන වෙනස්කම්.
හිමිකම තුල අයිතිකරු නියෝජනය කරාට වගකීම තුල අයිතිකරු නියෝජනය කරන්නේ නැහැ. ඒක තමයි පළවෙනි වෙනස්කම. දෙවෙනි වෙනස්කම පරිණත දිනයක් හෝ කාලයක් නොමැත. හැබැයි නොමැත කිව්වම නිශ්චිත කියලා දාගන්න. නිශ්චිත. මේක හදාගන්න. නිශ්චිත කියලා දාගන්න. හරියටම ගෙවන්න ඕන දවසක් නැහැ. හැබැයි නිශ්චිතවම ගෙවන්න ඕන දවසක් තියෙනවා. හරි. මොකද පරිණත කියන්නේ ආපසු ගෙවීම සඳහා නිශ්චිත දිනයක්. ඒ කියන්නේ පරිණත දිනයක් හෝ කාලයක් ඇත. ඒතකොට මේ පරිණත කියලා කියන්නේ නිශ්චිත. පරිණත දිනයක් හෝ කාලයක් නොමැත කියලා කියන්නේ නොමැත. ඒ කියන්නේ නිශ්චිතව ගෙවන්න ඕන දවසක් නැහැ. හැබැයි වගකීමක් එහෙම නෙවෙයි නිශ්චිතවම ගෙවන්න ඕන දවසක් තියෙනවා. ඒ කියන්නේ පරිණත කියලා කියන්නේ ගෙවන්න ඕන දවසක්. ප්‍රතිලාභ ලෙස ලාභ පාඩු හිමි වේ. හරි. ප්‍රතිලාභ ලෙස පොලි නැමැති ප්‍රතිලාභය ලැබේ. හරි ඕන දැන් වෙනස්කම් 3යි. 4. පරිපාලන කටයුතු වලට සහභාගී විය හැක. මේ පැත්තේ පරිපාලන කටයුතු වලට සහභාගී වීමේ අයිතිවාසිකමක් නොමැත. ඒතකොට අයිතිකාරයට තමයි ව්‍යාපාරය පාලනය කරන්න පුළුවන්. මේ වගකීම කියන එක පාර්ශවයට ව්‍යාපාරය පාලනය කරන්න බෑ. හරියට ඔයා මනසෙන් දැක්කොත් මේ අයිතිකරු මේ පිටස්තර පුද්ගලෙක්. ඒතර මේ දෙන්න අතර තියෙන වෙනස්කම් තමයි මේ සැසඳුවේ. ඒ කියන්නේ අපි දැන් ගිය සතියේ වගකීම් ඉගෙන ගත්තානේ. අද දැන් මුලින්ම හිමිකම ඉගෙන ගත්තානේ. එතකොට මේ වගකීම් සහ හිමිකම් අතර තියෙන වෙනස්කම තමයි අපි කතා කරේ. වෙනස්කම් 4ක් තියෙනවා. මේ 4 බලා ගන්න. මොකද අපිට උත්තර ලියන්න තියෙනවා. ප්‍රධාන නිබන්ධනයේ 40 වෙනි ප්‍රශ්නේ. ඒ කියන්නේ ඔයාලා දැන් මේ කර ඉන්නේ ප්‍රධාන නිබන්ධනේනේ. මෙන්න මේ නිබන්ධනයේ ප්‍රධාන නිබන්ධනයේ මේකේ 40 වෙනි ප්‍රශ්නේ. ඒක තියෙන්නේ පිටු අංක 47. පිටු අංක 47 තියෙන 40 වෙනි ප්‍රශ්නේ. දැන් මෙතන අහන්නේ තනි පුද්ගල ව්‍යාපාරයක හවුල් ව්‍යාපාරයක හා සමාගමක හිමිකම සකස්සන ආකාරය පැහැදිලි කරන්න කියලා. එතකොට ඔයාලා මේකේ හිමිකම සකස්සන ආකාරය පැහැදිලි කරන්න ඕනේ. ඔයාලා ඒ සඳහා කළු සහ නිල් පාට පෑන් දෙකක් භාවිතා කරන්න හැම වෙලාවකම වැඩ කරද්දී පුළුවන් නම් මාරු කර ලියන්න ලස්සනට එතකොට පේනවා. හරි. දැන් ඔන්න මම ඉස්සල්ලාම තනි පුද්ගල ව්‍යාපාරයක හිමිකම හැදෙන හැටි කියනවා. එතකොට තනි පුද්ගල ව්‍යාපාරයක හිමිකම හැදෙන්නේ ආරම්භක ප්‍රාග්ධනය ධන අතිරේක ප්‍රාග්ධනය හරි ඍණ ගැනිලි ධනලාභය හරි මෙන්න මෙහිමයි තනි පුද්ගල ව්‍යාපාරයක හිමිකම හැදෙන්නේ ඍණ ගැනිලි ධනලාභය ඊළඟට හවුල් ව්‍යාපාරයේ කොහොමද හිමිකම හැදෙන්නේ කියලා අපි බලමු. හවුල් ව්‍යාපාරයක. හවුල් ව්‍යාපාරයක හිමිකම හැදෙන හැටි බලමු. හවුල් ව්‍යාපාරයක හිමිකම හැදෙන හැටි. ප්‍රාග්ධන ගිණුම ධන ජංගම ගිණුම. හරි මේ ගිණුම් ශේෂ කියලා දාන්න. ප්‍රාග්ධන ගිණුම් ශේෂය ගිණුම නෙවෙයි. ගිණුම් ශේෂ. ප්‍රාග්ධන ගිණුම් ශේෂ ධන ජංගම ගිණුම් ශේෂ. ප්‍රාග්ධන ගිණුම ජංගම ගිණුම කියලා දැම්ම කියලා වරදක් නැහැ. ඉතින් අපි කොහොමත් ඉතින් ගිණුමේ තියෙන ශේෂයක් නේ. ඊළඟ සමාගමක හිමිකම හැදෙන හැටි. සමාගමක හිමිකම හැදෙන හැටි ලියමු. හිමිකම හැදෙන්නේ කොටස් ප්‍රාග්ධනය
ධන සංචිත කොටස් ප්‍රාග්ධනය ධන සංචිත. ඊළඟට ප්‍රාග්ධනය සහ වගකීම් අතර පවත්නා සමානකම් දෙකක් දක්වන්න කියලා තියෙනවා. දැන් අපි ටියුට් එකේ ඉගෙන ගත්තේ වෙනස්කම්. ප්‍රශ්නේ අහලා තියෙන්නේ සමානකම්. එතකොට අපි මේ නිබන්ධනයේ ඉගෙන ගත්ත නැති අලුත් කරුණක් ප්‍රශ්නයක් කරා සාකච්ඡා කරනවා. හරි. අපි වෙනස්කම්නේ නිබන්ධන ඉගෙන ගත්තේ. ඒතර සමානකම් කියලා මම මෙතන ප්‍රශ්නේ අහලා තියෙනවා. ඒකට මේකෙදි අපි උත්තරයක් ලියද්දී මතක තියාගන්න මේ ලියන උත්තරේව පාඩම් කරගන්න. මම මේක මේන් ටියුට් එකේ නෝට් එකක් වශයෙන් දැම්මේ නෑ. සාමාන්‍ය විභාගයට අහන්නේ වෙනස්කම්. එතකොට වෙනස්කම් අහන්න නැතුව සමානකම් අහන්න පුළුවන් කියලා එහෙමත් ඉඩ අවස්ථාවක් තියෙනවා. ඒ පුළුවන් කියන අවස්ථාවක් තියෙන නිසා තමයි ප්‍රශ්නයක් වශයෙන් මම එක් කතා කරන්නේ. හැබැයි ඔබ වෙනස්කම් අනිවාර්යෙන් පාඩම් කරන්න ඕනේ. මේ ප්‍රශ්නේ හරහා ඔබ සමානකමුත් පාඩම් කරන්න අවශ්‍යයි. එහෙනම් දැන් සමානකම් මොනවාද ප්‍රාග්ධනය සහ වගකීම් අතර? ප්‍රාග්ධනය සහ වගකීම් අතර තියෙන සමානකම එකක් තමයි මේ දෙකෙන්ම සිදුවෙන්නේ ව්‍යාපාරයට අවශ්‍ය අරමුදල් සම්පාදනයක්. එහෙනම් පළවෙනි සමානකම තමයි මෙම ප්‍රාග්ධනය සහ වගකීම් යන දෙකින්ම ව්‍යාපාරයට අරමුදල් ගලායීම සිදුවේ. මේ දෙකෙන්ම ව්‍යාපාරයේ අරමුදල් ගලායීම සිදුවේ. දෙවෙනි එක තමයි දිට්ඨ සටහන් මූල ධර්මය. එකිනෙකට සමානය. තොර දෙවෙනි තියෙන සමානකම තමයි දිට්ඨ සටහන් මූල ධර්මය එකිනෙකට සමාන වීම. දැන් අපි ඊළඟට යනවා 41 ප්‍රශ්න ඉවරයි 42. වගකීමක ලක්ෂණ නම් කරන්න. වගකීමක් සතු ලක්ෂණ නම් කරන්න. හරි. පළවෙනි එක හරි. අපි ලක්ෂණ තුනක් තියෙනවා. ලක්ෂණ තුන ලියමු 1 2 3. අපි ලක්ෂණ තුන ලියමු. හරි. පළවෙනි ලක්ෂණය අතීත ගනුදෙනුවක හෝ සිද්ධියක ප්‍රතිඵලයක් ලෙස ජනිත වීම. අතීත ගනුදෙනුවක හෝ සිද්ධියක ප්‍රතිඵලයක් ලෙස ජනිත වීම. අතීත ගනුදෙනුවක හෝ සිද්ධියක ප්‍රතිඵලයක් ලෙස ජනිත වීම. අංක 2 බැඳීම නිරාකරණය කිරීමේදී ආර්ථික සම්පත් පිටතට ගලා යෑම. බැඳීම නිරාකරණය කර ගැනීමේදී ආර්ථික සම්පත් පිටතට ගලා යෑම. 3 වර්තමාන දී පවතින බැඳීමක් වීම. වර්තමානයේ පවතින බැඳීමක් කියමු.
42 වෙනි ප්‍රශ්නෙට උත්තරේ. හරි දැන් එහෙනම් ඊළඟට එන ප්‍රශ්නෙට ප්‍රශ්න අංක 43. හිමිකම සහ ප්‍රාග්ධනය එකිනෙකට සමානද නැද්ද යන්න දක්වා ඒ ඇයි කියලා පැහැදිලි කරන්නලු. හිමිකම සහ ප්‍රාග්ධනය එකිනෙකට සමානද නැද්ද? හරි මෙන්න මේකට උත්තර ටිකක් අපි හොයාගමු. හිමිකම සහ ප්‍රාග්ධනය එකිනෙකට සමානද? ඒ කියන්නේ හිමිකමයි ප්‍රාග්ධනයයි සමානද කියලා අහන්නේ. මේ දෙක එකිනෙකට සමානද? පුතේ ව්‍යාපාරයක් පටන් ගන්න අවස්ථාවේදී එකිනෙකට සමානයි. ව්‍යාපාරයක් මුලින්ම ආරම්භ කරනකොට මේ දෙක එකිනෙකට සමානයි. එතන පළවෙනි සිද්ධිය තමයි ව්‍යාපාරයක් අලුතෙන්ම ආරම්භ කරද්දී මේ එකිනෙකට සමානයි. තෙන්න ව්‍යාපාරයක් අලුතින්ම ආරම්භ කරද්දි සමානයි. ආරම්භ කරද්දි සමානයි. එතකොට හැබැයි ව්‍යාපාරයක් ආරම්භ කරලා කාලයක් කරගෙන යනකොට හිමිකම සහ ප්‍රාග්ධනය කියන්නේ දෙකක්. මුලින්ම ව්‍යාපාරය පටන් ගන්නකොට හිමිකමයි ප්‍රාග්ධනය එකයි මේ සංකල්පදී. හැබැයි කාලයක් ව්‍යාපාරය කරගෙන යනකොට හිමිකම සහ ප්‍රාග්ධනය කියන්නේ දෙකක්. ඒක වෙන්නේ කොහොමද? කාලයක් ව්‍යාපාරය පවත්වාගෙන යන විට ප්‍රාග්ධනය සහ හිමිකම දෙකක් වෙනවා. ප්‍රාග්ධනය හා හිමිකම වර්ග දෙකක්. මේක වර්ග දෙකක් වෙනවා. කොහොමද ඒ වර්ග දෙකක් වෙන්නේ? මෙන්න මෙහෙමයි වර්ග දෙකක් වෙන්නේ. එතකොට හිමිකම හැදෙන්නේ ප්‍රාග්ධනයට එකතු කරනවා ලාභය. ලාභයට අපි කියනවා රඳවාගත් ඉපීම. රඳවාගත් ඉපීම. ඒක එකතු වෙලා තමයි හිමිකම හැදෙන්නේ. දැන් මුලින්ම ව්‍යාපාරය පටන් ගද්දී ලක්ෂයක් යෙදුවම ප්‍රාග්ධනයේ ලක්ෂයයි. හිමිකමත් ලක්ෂයයි. ප්‍රාග්ධනය කියන්නේ අයිතිකරු යදෝන මුදල. හිමිකම කියලා කියන්නේ අයිතිකරුට තියෙන අයිතිය. එතකොට මුලින්ම ලක්ෂයක් යොදෙව්වොත් ව්‍යාපාරයට ප්‍රාග්ධනයත් ලක්ෂයයි හිමිකමත් ලක්ෂයයි. මුලින්ම ව්‍යාපාරය පටන් ගන්න විට. හැබැයි ව්‍යාපාරයේ කාලයක් තිස්සේ පවත්වාගෙන යනකොට අයිතිකරු යොදවපු මුදලට අමතරව ලාභයක් ඇති වෙනවනේ. ඒ ලාභය තුල හිමිකමේ වර්ධනයක් ඇති වෙනවා. අන්න ප්‍රාග්ධනය සහ හිමිකම අතර වෙනසක් ඇති කරනවා. මොකක්ද වෙනස? එතකොට හිමිකම හැදෙන්නේ ප්‍රාග්ධනයට ලාභය එකතු වෙලා. ප්‍රාග්ධනයට ලාභය එකතු වෙලා. ඒ නිසා මතක තියාගන්න මේ හිමිකම සහ ප්‍රාග්ධනය සමානයි සාමාන්‍යයෙන් ව්‍යාපාරයක් ආරම්භ කරන අවස්ථාවේදී. හැබැයි ව්‍යාපාරයක් කාලයක් පවත්වාගෙන යන විට හිමිකමයි ප්‍රාග්ධනය කියන්නේ සමාන නැහැ, අගයන් දෙකක්. හේතුව ප්‍රාග්ධනය කියන්නේ අයිතිකරු යොදවපු මුදල. ඒකට එකතු වෙනවා ව්‍යාපාරයේ කාලයක් විසින් උපයපු ලාභය. ඒ දෙක එකතු වෙලා තමයි හිමිකම හැදෙන්නේ. අපි මුලින්ම ව්‍යාපාරයක් පටන් ගද්දී රුපියල් ලක්ෂයක මුදලක් යොදවනවා. එතකොට කියන්නකෝ ප්‍රාග්ධනය කීයද? ප්‍රාග්ධනයේ ලක්ෂයයි. හිමිකම කීයද? හිමිකමත් ලක්ෂයයි. පොඩ්ඩක් අපි ඒක පුහුණු වීම කරමු ඈ. ව්‍යාපාරයක් මුලින්ම ආරම්භ කරලා පවත්වාගෙන යනවා. මුලින්ම ආරම්භ කරද්දී ලක්ෂයක් යොදවනවනේ ප්‍රාග්ධනය කීයද? ලක්ෂයයි. හිමිකම කීයද? හිමිකමත් ලක්ෂයයි. හරි. ඔන්න දෙක සමානයි මුලින්ම ව්‍යාපාරේ පටන් ගන්න වෙලාවේ. දැන් ඔන්න කාලයක් ව්‍යාපාරය කරගෙන යනවා. කරගෙන ගිහිල්ලා ලාභය එනවා 50,000ක්. ලාභය රුපියල් 50,000යි. දැන් මම ඔබෙන් අහනවා හිමිකම කීයද ප්‍රාග්ධනය කීයද? මට කියන්න ප්‍රාග්ධනයේ වටිනාකම කීයද? ප්‍රාග්ධනයේ ලක්ෂයම තමයි. හැබැයි හිමිකම කියන්නේ ප්‍රාග්ධනයේ තියෙනවා
ඒකට ලාභය එකතු වෙන්න ඕන. ඒ කියන්නේ 1.50යි. එනම් බලන්න ප්‍රාග්ධනීය ලක්ෂයයි හිමිකම 1.55යි. ඒක කොහොමද ආවේ? කාලයක් ව්‍යාපාරය පවත්වාගෙන යද්දී ලාභයක් ගොඩනගෙනවා. ඒ ගොඩනගෙන ලාභය තුලින් අර ප්‍රාග්ධනය සහ හිමිකමේ වෙනසක් ඇති කරනවා. හරි. ඔයාලා මෙන්න මේ ටික උත්තරේ වශයෙන් ලියා ගන්න ඕනේ මෙතන. 43. 43ට ඒ උත්තරේ වශයෙන් ලියා ගන්න ඕනේ. අපි ඒ උත්තරේ වශයෙන් ලියමු 43 වෙනි ප්‍රශ්නෙට. මෙහෙම ලියමු. ව්‍යාපාරයක් ලියන්න. ආරම්භ කරන අවස්ථාවේදී ප්‍රාග්ධනය හා හිමිකම එකිනෙකට සමානයි. ප්‍රාග්ධනය හා හිමිකම එකිනෙකට සමානයි. හරි. ඊළඟ දෙවෙනි දේ ව්‍යාපාරය ආරම්භ කර කාලයක් ගත වූ පසු ප්‍රාග්ධනය හා හිමිකම අතර වෙනසක් ඇතිවේ. මොකක්ද වෙනස? හිමිකම එතකොට සකස් වෙන්නේ හිමිකම සමානයි ප්‍රාග්ධනය ධන ලාභය. ලාභය කියන්නේ වරහන් ඇතුළේ දාන්න රඳවාගත් ඉපයීම. ගනුදෙනුවක්සේ සටහන් කළ නොහැක්කේ. ගනුදෙනුවක් වෙන්න බැරි. දැන් ගනුදෙනුවක් ලෙස අපිට දකින්න බෑ කොයි වෙලාවකවත් ගිවිසුමක් අත්සන් කිරීම. හරි? ගිවිසුමක් අත්සන් කිරීම ගනුදෙනුවක් වෙන්නේ නැහැ. මතක තියාගන්න ගනුදෙනුවක් කියන එක අදහස තුල ගිවිසුම් අත්සන් කිරීම වෙන්නේ නැහැ. මොකද ගිවිසුමක් කියලා කියන්නේ තවම සම්පත් වෙනස් වීමක් ඇති වෙලා නැහැ, එකඟතාවයක්. ගිවිසුමක් කියන්නේ එකඟතාවය. තව ඒ සම්පත් මාරු වීම වෙලා නැහැ. අන්න ඒ නිසා ගනුදෙනුවක් ලෙස ගන්න බෑ. අනික මේක මේ බලන්න ඉදිරි ගිණුම් වර්ෂයට අදාළ ගිවිසුම. ඉදිරියේ වැඩක් කරන්න අපි එකඟතාවයක් හදාගන්නවා. තාම වෙලා නැහැනේ. ඒ කියන්නේ ගනුදෙනුවක් නෙවෙයි. ප්‍රධාන නිබන්ධනය අපිට ඊළඟට ඉගෙන ගන්න තියෙන වියදම්. දැන් මම වියදම් ඔයාලට නිර්වචනය කරන හැටි කියලා දෙනවා. හොඳට අහගෙන ඉන්න ඕනේ. මම ටිකක් වෙනස් ක්‍රමයකට තමයි මේක කියලා දෙන්නේ. හරි? වියදමක ඒ නිර්වචනය ඔයාලට හරි ලේසියෙන් හිතන්න පුළුවන් විදිහට මම වෙනස් ක්‍රමයකට කියලා දෙනවා වියදම් නිර්වචනය. පොඩ්ඩක් බලන්න වියදම් නිර්වචනය. මම මෙහෙමයි වියදම් නිර්වචනය ඔයාලට පැහැදිලි කරන්නේ. හොඳට අහගෙන ඉන්න. හරි. නෝට් එක ලියන්න මම මේ පැත්ත ඔහොම ඉඩ තියෙනවා. මේ පැත්තේ තමයි වගන්තියක් වශයෙන් අපි ලියන්නේ. වියදම් නිර්වචනයේ වගන්තියක් වශයෙන් ලියනවා මේ විදිහට දකුණත පැත්තේ. හැබැයි වගන්තියේ තියෙන කරුණු කොහොමද හැදුනේ කියලා මම පෙන්නනවා. එතකොට ඔයාලට හරීම ලේසි පාඩම් කරගන්න. ඔන්න බලන්න අපි වියදම් නිර්වචනය කරන විදිහ. මේ තමයි ඔබට ඉගෙන ගන්න තියෙන ගිණුම් කරන සමීකරණය කියන එක. මේක කවුරු හරි ළමයෙක් ඉන්නවා නම් මේ සමීකරණය දැකපු නැති කිසි ප්‍රශ්නයක් කරගන්න එපා. මේ මාසේ ජූනි මාසේ හම්බෙන අලුත් ස්ටඩි පැක් එක හම්බ වෙන්නේ ස්ටඩි පැක් 2 කියන එක හම්බ වෙන්නේ. ඒක හම්බ වෙන්නේ මේ සමීකරණ සම්බන්ධයෙන්. එතකොට අර O level කාලේ සමීකරණ වලට වඩා හාත්පසින්ම වෙනස් සමීකරණ ක්‍රමයක් තමයි A level වල තියෙන්නේ. ඒකත් මතක තියාගන්න. මේ මං ඇන්දේ ගිණුම් කරන සමීකරණ. පුතේ වියදමක් නිසා හැම වෙලාවකම වෙන්නේ පුතේ හිමිකම අඩුවීම.
හරි. එතකොට මට කියන්න දරුවනේ වියදමක් නිසා හැම වෙලාවෙම වෙන්නේ මොනවාද? හිමිකම අඩුවීම. එතකොට මේ හිමිකම අඩු වෙන්න බලපාන්නේ එක පැත්තකින් වියදම බලපානවා අනිත් පැත්තෙන් ගැනිලි බලපානවා. ඔය ගැනිලි කියන වචනේ අහුණා නේද කලින්? මතකද? ඔව් ඒ හිමිකම අඩුවීමට බලපාන කාරණා දෙකයි තියෙන්නේ. එකක් වියදම දරුවෝ අනිත් එක ගැනිලි. එහෙනම් හිමිකම අඩුවීම සඳහා කරුණු දෙකයි බලපාන්නේ. එකක් මොකද්ද? වියදම. අනිත් එක මොකද්ද? ගැනිලි. හරි. එතකොට ඔන්න අපි බලමු හිමිකම අඩු වෙනවා. එහෙනම් වියදම නිසා අනිවාර්යයෙන්ම හිමිකම අඩු වෙනවා කියලානේ කියන්නේ. ඇයි ඒ? වියදමක් ඇති වෙන්න අයිතිකාරයාට අයහපත් බලපෑමක් තියෙනවා. ඒ කියන්නේ හිමිකම අඩු වෙනවා. එතකොට මේක හිමිකම අඩු වෙනවා නම් මේක සමාන වෙන්න නම් අනිවාර්යයෙන් මොනවා වෙන්න ඕනද? වත්කම් පැත්තත් අඩු වෙන්න ඕනේ. ඔන්න මම නැවත කියනවා වියදම නිසා හිමිකම පුතේ අඩු වෙන එක වෙන්නේ. ඒක තේරෙනවනේ. මොකද වියදමක් තුලින් අයිතිකාරයාට අයහපත් බලපෑමක් තියෙන්නේ. ඒ නිසා ඔහුගේ අයිතිය අඩුවීමක් වෙනවා. එතකොට වියදම නිර්වචනයේදී එහෙනම් අපි කතා කරන්නේ හිමිකම් අඩුවීමක්. හිමිකම අඩු වුණා. මෙතන සමාන ලකුණන්නේ තියෙන්නේ. නම් සමාන ලකුණ කියන්නේ දෙපැත්ත බැලන්ස් වෙන්න එපේ. නම් බැලන්ස් වෙනවා නම් අනිවාර්යෙන් වත්කමත් අඩු වෙන්න ඕන. ඔන්න පළවෙනි කරුණ. දෙවෙනි එක හිමිකම අඩු වෙනවා. හරි. හිමිකම අඩු වෙලා දෙපැත්ත බැලන්ස් වෙන්න නම් තව කොයි විදිහද වෙන්න පුළුවන්? අපිට පුළුවන් ඕන නම් මේ විදිහට වගකීම් වැඩි කරන්න. මේ විදිහට වගකීම් වැඩි කරන්නත් පුළුවන්. එතකොටත් දෙපැත්ත බැලන්ස් වෙනවනේ. හරි. දෙපැත්ත බැලන්ස් වෙනවනේ. හරි. එතකොට මතක තියාගන්න වියදම නිසා හිමිකම අඩු වෙන එක උනේ. එතකොට මේ අහිමිකම අඩු වෙනකොට මේ හිමිකම අඩු වෙනකොට දෙපැත්ත සමාන වෙන්න ඕන නිසා එක පැත්තකින් වත්කම් අඩු කරගත්තා. අනිත් පැත්තෙන් දැන් මේ හිමිකම අඩු වෙනවා වියදම් නිසා මෙන්න හිමිකම අඩු කරා. ඉතින් දෙපැත්ත බැලන්ස් කරන්න ඕන නිසා දැන් වත්කම් අඩු කරන්න නැතුව කරන්න තියෙන ඊළඟ දේ වගකීම් වැඩි කරන එක. හරි දැන් ඔන්න අපි නිර්වචනය හදාගන්න හදන්නේ. ඔන්න බලන්න. වත්කම් අඩුවීමේ හෝ බලන්න මේ වත්කම් අඩුවීමේ හෝ මේ වත්කම් අඩුවීමේ හෝ වගකීම් වැඩිවීමේ ස්වභාවය කොටගත් ගැනිලි හැර හිමිකම් අඩුවීම් වියදම් ලෙස සැලකේ. ඔන්න බලන්න නිර්වචනේ. ඔන්න ආයි කියනවා වත්කම් අඩුවීමේ හෝ වගකීම් වැඩිවීමේ ස්වභාවය කොටගත් ගැනිලි හැර හිමිකම් අඩුවීම් වියදම් ලෙස සැලකේ. වියදම් ලෙස සැලකේ. අන්න නැවත මම කියනවා වත්කම් අඩුවීමේ හෝ වගකීම් වැඩිවීමේ ස්වභාවය කොටගත් ගැනිලි හැර හිමිකම් අඩුවීම් වියදම් ලෙස සැලකේ. එහෙනම් කොහොමද ඒක එන්නේ? වත්කම් අඩුවීමේ හෝ වත්කම් අඩුවීමේ හෝ අනිත් එක මොකද්ද? වගකීම් වැඩිවීමේ ස්වභාවය කොටගත් ගැනිලි හැර හිමිකම් අඩුවීම වියදම් ලෙස සැලකේ. කවුරු කොයි වචන ඉදිරිපත් කරත් සාරාංශය මෙච්චරයි. හරි. දැන් බලන්න මේ පාඩම් කරගන්න තියෙන එක. දැන් මේ ඇත්තටම මේ ප්‍රමිතිය තුල අපි බැලුවොත් සංකල්පනාත්මක රාමුව අධ්‍යයනය කරද්දී අපිට පැහැදිලිව තේරෙනවා. දැන් මේ වත්කම් අඩුවීමේ කිව්වම මේ එතන කියන මුදල් ගෙවීම් හෝ ෂේවිං කියලා කොම කියලා අවසාන වශයෙන් කතාව ගේන්නේ වත්කම් අඩුවීම. ඒතර වත්කම් අඩුවීමේ හෝ වගකීම් වැඩිවීමේ ස්වභාවය කොටගත් ගැනිලි හැර හිමිකම් අඩුවීම් වියදම් ලෙස සැලකේ. ඔය ගැනිලි කියන වචනේ ඕනනම් අපිට සමාන පදයක් වශයෙන් මේකේ ඇතුළට දාගන්න පුළුවන්.
අයිතිකරුවන්ට කරන බෙදා හැරීම. ඒ කියන්නේ අයිතිකරුවන්ට කරන බෙදා හැරීම හැර. බෙදා හැරීම හැර කියලා කියන්නේ අයිතිකරුවන්ට කරන බෙදා හැරීම කියලා කියන්නේ ගැනිලි. අයිතිකරුවන්ට දෙන ලබා දෙන ඒවා. හරි ඒක ඕනනම් නිර්වචනවල මේ වචනේ දාන්න පුළුවන් ගැනිලි කියන වචනේ නැතුව. අපි කෙලින්ම ගැනිලි කියලා දාලා අයින් කරමු. වියදම මේ පැත්තටනේ යන්නේ. මේකේ අනිත් පැත්ත ආදායම්. පාඩම් කරන්න දෙයක් නැහැ. හරි හැමෝම ලියා ගන්න. මේක ලියා ගන්න හැමෝම. මේක අනිත් පැත්ත ආදායම්. දැන් මෙතන වත්කම් අඩුවීමනේ. ඕකේ අනිත් පැත්ත වත්කම් වැඩිවීම. වගකීම් වැඩිවීමනේ. අනිත් පැත්ත වගකීම් අඩුවීම. ඒ කියන්නේ මේක සම්පූර්ණම අනිත් පැත්තට හරවලා ආදායම් කියන්න පුළුවන්. ඒක තමයි මම ඊළඟට කියලා දෙන්නේ. හරි. වියදම් ඊළඟට කොටස් දෙකකට බෙදෙනවා. අයබාර වියදම් ප්‍රාග්ධන වියදම්. මේක පාඩම් කරගත්තත් නැතත් ප්‍රශ්නයක් නැහැ. නිකන් මම දාලා තියෙන්නේ කැමති නම් පාඩම් කරගන්න වියදම් කොටස් දෙකයි අයබාර වියදම් සහ ප්‍රාග්ධන වියදම් කියලා. හරි. අයබාර වියදම් කියලා කියන්නේ එදිනෙදා දරන්න සිදුවෙන වියදම්. එදිනෙදා දරන්න සිදුවෙන වියදම්. දැරීමට සිදුවන වියදම්. අපි ඒවට කියන අයබාර වියදම්. ප්‍රාග්ධන වියදම් කියන්නේ දේපල පිරියත හා උපකරණ මිලදී ගැනීමේ වියදම්. දේපල පිරියත උපකරණ මිලදී ගැනීමේ වියදම්. හෝ ඒවායේ ධාරිතාවය වර්ධනය වීමට අදාළ අලුත් වැඩියා වියදම්. අලුත් වැඩියා වියදම්. ඒ කියන්නේ ස්ථාවරවත්කමක් ගන්න යන වියදමක් හෝ තියෙන ස්ථාවරවත්කමක් අපි රෙපෙයා කරනවා. හැබැයි ඒකේ ධාරිතාවය, කාර්යක්ෂමතාවය, ඵලදායීතාව වගේ ඒවා වැඩි වෙනවා. තියෙන තත්ත්වයට වඩා පොඩ්ඩක් වැඩි වෙනවා. අන්න ඒවා අපි කියන්නේ ප්‍රාග්ධන වියදම්. එදිනෙදා සාමාන්‍යයෙන් දරන සියලු වියදම් අයබාර වියදම් ලෙස දකින්න. ඊළඟට බලමු ආදායම් නිර්වචනයේ තියෙනවා. ආදායම් නිර්වචනය කියන්නේ පුතේ මේ වියදම් නිර්වචනයේ සම්පූර්ණ අනිත් පැත්ත. ඔන්න බලමු අපි ආදායම් නිර්වචනය හඳුනා ගන්න විදිහ. ආදායම් නිර්වචනයේ තියෙන අපි බලමු ආදායම් නිර්වචනය හඳුනා ගන්න විදිහ. ආදායම් නිර්වචනය තුල කියන්නේ දරුවෝ හරි මෙන්න මෙහෙම කතාවක් ආදායම් නිර්වචනය තුල කියන්නේ දරුවෝ මේ හිමිකම වැඩිවීමට බලපාන කරුණු දෙකයි. එකක් අමතර ප්‍රාග්ධනය අනිත් එක තමයි ආදායම්. හිමිකම වැඩිවීම සඳහා කරුණු දෙකයි බලපාන්නේ. එකක් අමතර ප්‍රාග්ධනය අනිත් එක ආදායම්. දැන් අපි ආදායම් නිසා හිමිකම වැඩිවීමක් සිදු වෙනවා කියලා අපි දන්නවා. එහෙනම් ආදායම් නිසා අපි හැම වෙලාවෙම තේරුම් ගන්න ඕනේ හිමිකම වැඩිවීමක් සිදු වෙන්නේ. දැන් මේ පැත්තේ හිමිකම වැඩි වෙනවා නම් අනිවාර්යයෙන්ම වත්කම් පැත්ත මොකද වෙන්න ඕනේ වැඩි වෙන්න ඕනේ. ඒක තමයි පළවෙනි කතාව. ඔන්න බලන්න මුදල් ගලා එන හෝ වත්කම් වැඩි කිරීම. පළවෙනි කතාව. දෙවෙනි එක තමයි දෙපැත්ත බැලන්ස් වෙන්න නම් මේක වැඩි වෙනකොට වගකීම අඩු වෙන්න ඕන. ඔන්න දෙවෙනි කතාව. ඒක තමයි මෙතන කියන්නේ වගකීම් අඩු කිරීම. හරි. ස්වභාවයේ කොටගත් අමතර ප්‍රාග්ධනය හැර හිමිකම් ඉහළ යෑම ආදායම් ලෙස සැලකෙනවා. මෙතන මේ අයිතිකරුගේ දායකත්වයෙන් තොර කියන එකේ අදහස තමයි අමතර ප්‍රාග්ධනය හැර කියන එක. අමතර ප්‍රාග්ධනය හැර අයිතිකරුගේ දායකත්වයෙන් තොර කියන එකේ අදහස තමයි අමතර ප්‍රාග්ධනය හැර කියන එක. ඒතර අමතර ප්‍රාග්ධනය හැර හිමිකම් වැඩිවීම තමයි අපි ආදායම් ලෙස දැලකෙන්නේ. ඒතර ආදායම් කියන්නේ වත්කම් වැඩිවීමේ හෝ වගකීම් අඩුවීමේ ස්වභාවයේ කොටගත් අමතර ප්‍රාග්ධනය හැර ඒ කියන්නේ හිමිකම් ඉහළ යෑම ආදායම් ලෙස සැලකේ. අයබෝවන්.
ලංකාවට ඔන්ලයින් ඉකෝනෑන් එකකවන්ටෙන් චන්දන බණ්ඩාර කොමස්ටියුට.lk වෙත පිවිස අදම ලියාපදිංචි වන්න.